තෙරුවන් සරණයි. අපි බෞද්ධ නාලිකාව තුල පවත්වන මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සඳහා තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා සුපුරුදු පරිදි අපට බෞද්ධ නාලිකාව හරහා ලෝකයේම සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත මාතෘ භූමියේ ඉතිහාසය අලලා දීර්ඝ වැඩසටහනක් පවත්වන්න යයි ආරාධනා කරනු ලැබූ අපවත් වූ දරණාගම කුසල ධම්මා අභිදාන නායක හාමුදුරන්ට පින් පිණිස උන්වහන්සේට අජරාමර නිවන් සම්පත්තිය අත් වේවා කියන චිර අධිෂ්ඨානයෙන් තමයි අපි මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ. එහෙයින්ම වර්තමාන බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ ධූරන්දර බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරන්ටත් පින් දෙමින් අපි අපේ වැඩසටහන ආරම්භ කරන විට අපි සිටින්නේ ක්‍රිස්තු වර්ෂ 1198 පමණ. ඒ කියන්නේ මහා පරාක්‍රමබාහු රජුන්ගෙන් පස්සේ විජේබාහු රජුරු දෙවෙනි විජේබාහු රජුරුත් පහු කරගෙන 6 වෙනි මිහිඳු කියලා දවස් 5ක රජ කෙනෙක්වත් පහු කරගෙන ඕන් අපි ආවා නිශ්ශංක මල්ල කියන කාලිංග වාංශිකයාගේ යුගයට. දැන් පරාක්‍රමබාහු රජුරු ගැන අපි දීර්ඝ වැඩසටහන් මාලාවක් පැවැත්වගෙන ආවනේ. දීර්ඝ වැඩසටහන් මාලාවක්. මොකද ඒ තරම්ම මහාවංශයේ එතුමන් වෙනුවෙන් පරිච්ඡේද 17ක් තියෙනවා. අපිට මතකයිනේ ගැමුණු කුමාරයාගේ සිට දුටුගැමුණු රජුරුව දක්වාත් පැවැත්වුවානේ මහාවංශයේ පරිච්ඡේද 10ක්. ඒ නිසා අපේ සාකච්ඡාව දුටුගැමුණු රජුරුව සම්බන්ධෙනුත් විශාල වුණා මහා සිංහල බෞද්ධ ඉතිහාසයේ. එතකොට පරිච්ඡේද 10ට අපි එච්චර දිගට සාකච්ඡා කරා නම් පරිච්ඡේද 17ක් මහාවංශයේ ලියවිච්ච වීර වික්‍රමාදිත්‍ය මහා පුරුෂ ලක්ෂණ සහිත ලාංකීය දේශපාලනික කිරීට මාණික්කයක් බවට පත්වෙච්ච කුළු ගැන්වීම බවට පත්වෙච්ච. මොකද මම කුළු ගැන්වීම කියලා කිව්වේ එතනින් එහාට අපි පරිහානියට ලක් වෙන නිසා අනුරාධපුරයෙන් පොළොන්නරුවට වෙලා පොළොන්නරුවේ මහා කුළු ගැන්වීම මුදුන තමයි මහා පරාක්‍රමබාහු. ඒ නිසා තමයි එතුමන් මහා පරාක්‍රමබාහු වුනේ. ඒ මහා පරාක්‍රමබාහුගෙන් පසු එන රජවරු ඒ මහාකමට සමීප වන්නට ඒ මහාකමට සංසන්දනය වන්නට බොහෝ කටයුතු සිදු කරනු ලැබුවා. ඒ නිසා නිස්සංක මල්ල රජුරුව පිළිබඳ ඉතා කුඩා පරිච්ඡේද කොටසක් තමයි මහාවංශයේ ඇතුළත් වෙන්නේ. නමුත් මේ රජුරුවන් පිළිබඳ සාකච්ඡාව හැබැයි ඒ ඉතා කුඩා කොටසට වඩා වැඩි වෙනවා. ඒ සාකච්ඡාව ඊට වඩා දීර්ඝ සාකච්ඡාවක් බවට පත් වෙනවා. ඒ මොකද? ඒ තමයි ඉතිහාසය විද්‍යාවක් වන නිසා. ඉතිහාස විද්‍යාවට පුරා විද්‍යාව භෞතික වශයෙන්ම සම්බන්ධ වෙන නිසා සෙල්ලිපි විශාල ප්‍රමාණයක් නිස්සංක මල්ල රජුරන්ගේ අවුරුදු 9ක කාලය තුල අපට හමු වී තිබෙන නිසා අපි මෙතන සිට මේ සෙල්ලිපි මගින් හෙළිවෙන සමාජ ආර්ථික ආගමික සංස්කෘතික ඒ සමකාලීන සමාජය හොඳින් අවබෝධ කරගන්නට මේ සාහිත්‍යයට වඩා සෙල්ලිපි සාධක යථාර්ථවාදී ලෙස අපි සිතන නිසා අපි සූදානම් අද සිට නිශ්ශංක මල්ල රජුරුවන්ගේ සමාජ ආර්ථික දේශපාලන මෙහෙයුම ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා මම ඊටාම ආඩම්බරයට පත් වෙනවා මගේ විද්වත් මණ්ඩලය, මගේ සම්පත්දායකත්වය, ඒ සම්පත්දායකත්වයේ ඇති විද්වත් බව, පර්යේෂණශීලී බව නිසා තමයි මම මගේ වැඩසටහන තුලට ඒ බඳු දේශපාලනික ආර්ථික සමාජීය ඓතිහාසික කාරණා හැකිතාක් සරල ලෙස ඔබ හමුවට ගෙනෙන්නට පුළුවන්කම ලැබී තිබෙන්නේ. ඒ නිසා මගේ යුතුයකම වෙනවා මගේ වැඩසටහන ආරම්භ කරන්නට කලින් මගේ සම්පත්දායකත්වයේ ගෞරවයෙන් හඳුන්වා දෙන්නට. සීනා කෝරළේ ප්‍රධාන සංඝනායක තැන්පත් හෙයන්තුඩු රජමහා විහාරයේ විහාරාධීශ්වර වැඩිමිටියාවේ සීලරත්න නායක හාමුදුරන් පෙර පරිදිම බොහොම මුදුන් දී මේ මණ්ඩපයට ගෞරව පුරස්තරව අපි පිළිගනු ලබනවා. ඒ වගේම පහුගේ වැඩසටහන් කීපයකට සහභාගී වන්නට ඉඩ ප්‍රස්තාව නොලැබුණත් අපේ ආරාධනාවෙන් බොහොම ගෞරවනීය ලෙස අද අපේ වැඩසටහනට සම්ප්‍රාප්තව සිටින ශ්‍රී ජාවදනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය තවමත් මේ සියලු වැඩකාරණා මැදේ මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරයේ හොබවමින් අපි මේ භාවිතා කරන මහාවංශයේ තවදුරටත් අනාගතයට රචනා කරමින් විශාල සේවයක්
අපේ රටට සිදු කරන ඉතිහාස විෂය වෙනුවෙන් පෙනී සිටින මහාචාර්ය මානනී ඇඳගම ගුරුතුමියව ඉතාම ගෞරව පුරස්තරව අද අපි පිළිගනු ලබනවා. ඒ වගේම මේ ඉතිහාසයේ ඇති නාගුව්‍ය බව, ඉතිහාසයේ ඇති විද්‍යාත්මක බව, පර්යේෂණශීලී බව තව තවත් ඔප්පු කරමින් අපේ වැඩසටහනට සහභාගී වන පෙරදින විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරී වර්තමාන බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාංශයේ කතිකාචාර්යතුරිය ඔබ වන ඉශංක මල්සිරි විද්වතාවත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබන ගමන් අවසරයි අපි ආරම්භ කරන්නට යන්නේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයයි. අයිවන් මහාචාර්යතුමිය, අයිවන් ශංක, අපේ නායක හාමුදුරනේ හරීම මේ සන්තෝෂ ජනක වැඩසටහනක් ආරම්භ කරන්නට යනවා කියන අදහස තමයි මගේ හිතේ තියෙන්නේ. මොකද මේ සාහිත්‍ය වගේම පුරාවිද්‍යාව අපි තාම ඉහළින් අගය කරනවා. මේ පුරාවිද්‍යාවේ සහ ඉතිහාසයේ එකතු පහදුවෙන් තමයි අපට නිවැරදිම ඉතිහාසයක් සොයාගන්නට පුළුවන් වෙන්නේ කියන එක තමයි අපි සාමාන්‍ය කාගෙත් පිළිගැනීම වන්නේ. ඒ නිසා ඉතිහාස විශ්වවිද්‍යාලයක ගත්තත් ඉතිහාස අංශය, පුරාවිද්‍යා අංශය කියලා අංශ දෙකක් තිබුණාට ඉතිහාසය කියන විෂය තුලම ගැබ්වෙච්ච මේ අර එක කාසිය දෙපැත්ත වගේ අත්‍යන්තයෙන්ම බැඳුණු විෂයන් දෙකක් තමයි ඉතිහාසය සහ පුරාවිද්‍යාව. හැබැයි පුරාවිද්‍යාව මේ විද්‍යාත්මක කාරණාවක්, භෞතික කාරණාවක් වන නිසා බොහෝ දෙනා හරි ප්‍රියයි සාහිත්‍යයට වඩා පුරාවිද්‍යාව හරහා ඉතිහාසය කියවන්න. ඒ නිසා නායක හාමුදුරනේ අද අපි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා මේ නිශ්ශංක මල්ල රජුරුව පිළිබඳ අපි මෙතෙක් මහාවංශයේ සාකච්ඡා කරගෙන ආපු සාකච්ඡාවේ ආරම්භ කොට මේ සාකච්ඡාව ඉන් එහාට සමාජ ඉතිහාසය හරහා රැගෙන යන්නට. ආරම්භයේදී අපි අපවත් වදාළ දරණාගම කුසල ධම්මාභිධාන මේ බෞද්ධ මාධ්‍යෙත් මේ වැඩසටහනෙත් නිර්මාතෘ නායක හාමුදුරුවෝ බොහෝම ගෞරවයෙන් සිහිපත් කරමින් උන්වහන්සේට පින්පෙත් පමුණවනවා. ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර අපේ බොරලන්දේ වජිරඥාන හාමුදුරුවෝ වහන්සේ ඇතුළු ඒ බෞද්ධ මාධ්‍ය ජාලයේ හැමටත් ඒ වගේම ශ්‍රවණය කරන සෑම දෙනාටමත් යහපත සිත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ සාකච්ඡාව බොහොම අංග සම්පූර්ණයි. මොකද අය මහාචාර්යතුමිය පහුගිය වාර ගණනාවකම සම්බන්ධ වුණේ නැහැ. ඉතින් අද එතුමියත් සම්බන්ධ කරගෙන අපට මේ සාකච්ඡාව කරන්න ලැබීම මම හිතන්නේ කාගෙත් භාග්‍යයක්. මොකද සමහර කෙනෙක් අපිනුත් ඇහුවා දැන් මේ මහාචාර්යතුමිය කොහේ සාකච්ඡාවල නැහැ නේද කියලා. අනේ සමහර හාමුදුරුවෝ එහෙම අපෙන් ඇහුවා මේ වැඩසටහන් බලන අය මේ ගොඩක් ඇහුවේ අසනීපද කොහොමද කියලා. ඒ නිසා මම වටිනවාද එතුමියත් සම්බන්ධ වෙලා මේ සාකච්ඡාව කරන්න ලැබීම. එහෙමයි. ඉතින් අද අපිට තිබෙන්නේ මේ 78 වන පරිච්ඡේදයේ මහාවංශයට අනුව ගත්තාම අපි මේ පරිවර්තනයේදී මේ ගුණපාල විරසේකර මහත්මයා ඉදිරිපත් කරපු ඒ විස්තර අපි ඉදිරිපත් කරමු. කීර්ති නිසංක බුද්ධ වර්ෂ 1741 1750 විවාහාර වර්ෂ නම් ක්‍රිස්තු වර්ෂ නම් 1198 1207 දෙවැනි විජයබාහු රජුගේ උපරජ වූ කාලිංග වංශයේ උපන් කීර්ති නිස්සංක නම් ශස්ත්‍රයා ඔහු මරා රාජ්‍ය ගත්තේය. හෙතම පොළොන්නරුවේ කළුගල් දළදා මන්දිරයක් කරවීය. රත්නාවලේ නම් උස්සූ චෛත්‍යයක් බඳවා රංකොතක් පැළඳවීය. තමාගේ නමින් ප්‍රාසාද 100කින් යුත් විහාරයක් කරවා සංඝයාට පිදීය. රජතුමා රංරෙදියේ තැබින් බබලන හිඟුලෙන් කළ බිම්මැති රං උළු වැස්සූ දමකොළ නම් වෙහෙරක් කරවා ඒ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා 73ක් තැන්පත් කළේය. මේ රජතුමා සිවුරක සෙනඟ පිරිවරාගෙන සිරිපත්වල වඳුණු සඳහා සමන්තකෝට පර්වතයට නැග්ගේය.
ලංකාවේ හැමතැනම මල් උයන් හා පරතුරු උයන්ද කරෝ නිස්සංගමල් රජතුමා නවවසක් රාජ්‍ය කළේය. මේ 70 වන පරිච්ඡේදයේ නිස්සංගමල්ල රජතුමා වෙනුවෙන් ඉදිරිපත් කරපු කොටසේ සිංහල පරිවර්තනය. දැන් මේ 78 වෙනි පරිච්ඡේදයේ ගාථා ඇතුළත් වෙනවා 100ක්. 80ක්. මේ 78 වන පරිච්ඡේදයට මහාවංශයේ තියෙනවා ගාථා 80ක්. මේ ගාථා 80න් ගාථා 9ක් තමයි තියෙන්නේ නිස්සංගමල්ල රජතුමා සම්බන්ධව. ඊළඟට මේ පරිච්ඡේදය වෙන් කරලා තියෙන්නේ 78 වෙනි පරිච්ඡේදයේ මේ 12 රජවරුන්ගේ පරිච්ඡේදය කියලා. ඒ කියන්නේ අවුරුදු 29ක් තුල රජවරු 12ක් පහළ වෙනවා. අවුරුදු 29 අවුරුද්දට රජවරු පහළ වෙනවා 12 දෙනෙක්. ඒ 12 දෙනාගෙන් අවුරුදු වැඩිම කාලයක් අවුරුදු 9ක් හිටියේ නිස්සංගමල්ල. ඉතින් ඊතුරු අවුරුදු 22 තමයි ඊතුරු රජවරු 11 දෙනාම පහළ වෙන්නේ. දැන් අවුරුදු 29කට රජවරු 12ක් කියපුවාම ඒක හොඳක් නෙමෙයි. ඒක මේ ගත්තාම ලංකා ඉතිහාසයේ අපි ඉදිරියට කියවෙනවා. ඉතින් ලංකා ඉතිහාසයේ මහා කනපිට හැරිච්ච කාල සීමාවක්. මහා බැරකුම්බා රජුරුවන්ගෙන් පස්සේ අපි දන්නවා මේ කවිස්වර පණ්ඩිත විජයබාහු රජතුමා. අවුරුද්දයි රාජ්‍ය කරන්න ලැබුණේ. එතුමා සම්බන්ධව හැබැයි මහා වංශයේ මේ වර්ණාත්මකව කණු සඳහන් කරන පක්ෂපාතීත්වයෙන් වගේ. එතුමා මනු ධර්ම වලට අනුව, මනු නීතියට අනුව, ධර්ම නීතියට අනුව සද්ධා සම්පන්නව මේ අවුරුද්දක කාලේ රාජ්‍ය කළා කියන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් එතනදී ඒ රජතුමාගේ උපරාජ යුව රජුරෝ තමයි මේ කීර්ති නිස්සංග රජුරෝ. අවුරුද්දක් යනකොට මේ එතුමා විජයබාහු රජතුමා පඬිත විජයබාහු රජතුමා කවිස්වර මගධ භාෂාවෙන් එතුමා ලියුම් එහෙම ලියුවා. මීට කලින් අපි කතා කළා. ඉතින් එතුමා යම් විදියකින් ඝාතනය නොකළා නම් ලංකා ඉතිහාසයේ මීට වඩා ගොඩාක් වෙනස්. එතුමාගේ ඝාතනය සම්බන්ධව සමහර විට මේ උපරාජ නිස්සංගමල්ලගේ අනුබල තිබුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නිස්සංගමල්ල රජතුමාගේ අනුබලයක් තිබුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ ඒ පස්සේ ආපහු රාජ්‍යත්වයට පත් වෙන්නේ මිහිඳු. දැන් මිහිඳු රජතුමාට දවස් 5යි රාජ්‍ය කරන්න ලැබෙන්නේ. රජකම කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි එතුමාම ආරම්භවලට පත් කරන්න කවුද? කීර්ති නිස්සංග විසින්. සහ මේ දෙවෙනි විජයබාහු රජුරුවන්ව මරණයට පත් කරන්නේ මිහිඳු ඔය 6 වෙනි මිහිඳු රජුරුව කියලා මහා වංශය සඳහන්. මිහිඳු රජුරුව අර කියපු කුමන්ත්‍රණය සම්බන්ධ වෙනවා කවුද? දීපානි මේ සම්බන්ධ කරන ගොපළු දරිය. එතකොට එතනත් ඇවිල්ලා කුමන්ත්‍රණයක් වෙන්නේ. මේ කුමන්ත්‍රණය කවුරු ක්‍රියාත්මක කළාද කියලා දන්නේ නැහැ. එහෙම බෑ කරලා අන්තිමේට මිහිඳු රාජ්‍යත්වයට පත් වෙනවා. ඉතින් එතකොට මිහිඳු රාජ්‍යත්වයට පත් වුණාට එතුමා විරුද්ධත්ව එතකොට මේ අවස්ථා දෙකේදීම උපරාජ කවුද? නිස්සංගමල්ල. මේ කියපු විජයබාහු රජුරුවන් කාලෙත් ඊට පස්සේ මිහිඳු රජුරුවන් කාලෙත් විජයබාහු රජුරුවම මේ නිස්සංගමල්ල රජුරුවම තමයි උපරාජ. ඊට පස්සේ උපරාජ නිසා අන්න එතනදී එතකොට මතුවෙනවා කවුද? නිස්සංගමල්ල විසින් මේ කියපු මිහිඳුව මරමුවට පත් කරනවා. මරමුවට පත් කළා තමයි රාජ්‍ය ලබන දවස් 5යි එයාට රජකම කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මහාවංශය අපි කිව්වා ගාථා 9යි ඉදිරිපත් කරන්නේ. අපට අනිත් අපි සාහිත්‍ය ග්‍රන්ථ ගත්තාම නිකාය සංග්‍රහයේ එතුමාගේ නම විතරයි සඳහන් වෙන්නේ. එතුමා කරපු ශාසනික සේවාවල සම්බන්ධව එහෙම මොකොත්ම විස්තරයක් වෙන්නේ නැහැ. නිකාය සංග්‍රහයේ නිස්සංගමල්ලගේ රජ කෙනෙක් මෙහෙම පහළ අවුරුදු 9ක් රාජ්‍ය කළා කියන එක විතරක් තියෙනවා. නමුත් එතුමා කරපු ශාසනික කිසිම කටයුත්තක් සඳහන් වෙන්නේ නැහැ. පූජාවලිය ගත්තාම පූජාවලියේ සඳහන් වෙනවා මෙතුමා මේ රුවන්වැලි දාගැබ තැනීම. ඒ කියන්නේ පොළොන්නරුවේ රංගොත් විහෙර ඉදිකිරීම. ඊට පස්සේ එහි කොත් පැළඳ වීම. ඊට පස්සේ
සිංහල පැය 60කින් සෛලමේ දළදා මැදුර ඉදිකිරීම. මම මේ සඳහන් කරන්නේ පූජාවලියේ තියෙනවා. ඊට පස්සේ වටදාගයක් ඉදිකිරීම. ඊට පස්සේ බලසෙන් සමග මේ සමනල පර්වතයට ගිහිලා වන්දනා කිරීම. ඊට පස්සේ ලක්දිව වටා ආරාම අම්බලම් තැනීම. ඊට පස්සේ මේ දඹුලු වෙහෙර මේ රංපත් ගල්වා පිළිම 73ක හතරන් ආලේප කිරීම. ඊට පස්සේ මේ දඹුලු විහාරයේ සුවන්නගිරි ගුහා කියන නමින් නම් කිරීම. ඊට පස්සේ අවුරුදු 9ක් හදගම් කිරීම කියන මෙන්න මේ කාරණා ටික සඳහන් වෙනවා කොහෙද පූජාවලියේ. මිට අමතරව දැන් මහාවංශය සඳහන් වෙනවා අර තමාගේ නමින් ප්‍රාසාද 100කින් යුක්ත විහාරයක් මේ හාමුදුරුවන්ට පිදුවා කියන කාරණය. පූජාවලියේ මේ ලංකා වටේට විහෙර විහාර කළා කියලා මිසක්කන් අර ප්‍රාසාද 100කින් යුක්ත විහාරයක් කරුවා කියන කතන්දරේ පූජාවලියේ සඳහන් වෙන්නේ නැහැ. අනිත් ඒ සෑම කාරණයක්ම වගේ පූජාවලියේ සඳහන් වෙනවා. ඊළඟට දැන් මෙම කාරණා වලින් ගත්තාම මෙතුමාගේ මේ ශාසනික සේවාවල් මේ කරපු එක එකක් පාසා දැන් රංකොත් විහෙර වටදාගවල් ඉදි කිරීම මේ ලංකාවට විහෙර විහාර ඉදි කිරීම සමනල යෑම මේ ආදී මේ මහාවංශයේ ඓතිහාසිකව සඳහන් කරන සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් කරන පූජාවලියේ සඳහන් කරන සෑම කාරණයක්ම ඒවට ඊටත් වඩා විස්තරාත්මකව පුරාවිද්‍යාත්මකව හෙළි වෙනවා. එතුමා විසින් සමහර අවස්ථාවල නම් ප්‍රශස්ති වගේ. කොහොම නමුත් ඒ පුරාවිද්‍යාත්මකව ඒ සෙල්ලිපි වලින් එළි වෙනවා මේ මහාවංශයේ පූජාවලිය ආදී සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් කරන කාරණාත් ඉන් එහා ගියපු කාරණාත් සඳහන් වෙනවා. දැන් එතුමා මෙතුමා ගේවත්තාවේ මට මතකයි කියුවා මේ ගල්පොත සෙල්ලිපිය ගියපාර කියවන්නේ. ඒතර ගල්පොත සෙල්ලිපියේ හා වෙනස් සෙල්ලිපිවල සඳහන් නොවන කාරණා දැන් ගල්පොත සෙල්ලිපියේ සඳහන් වෙනවා මේ සුභද්‍රා අගබිසවත් ඊට පස්සේ කල්යාණවති බිසවත් ගැන. හැබැයි රුවන්වැලි සෑය සෙල්ලිපියේ මේ ශිලාලේඛනයේ සඳහන් වෙන්නේ නැහැ මේ කල්යාණවති බිසවත් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ රුවන්වැලි සෑය වන්දනාවට ගියේ සුභද්‍රා දෙවිය සමග පමණයි. ඉතින් අපි ගල්පොත සෙල්ලිපිය ගැන සඳහන් කළා. ගල්පොත සෙල්ලිපිය ගත්තාම මේක එකක් ගාන කතා කරන්න ගියොත් එහෙම නේද? දැන් ගල්පොත සෙල්ලිපිය ඇවිල්ලා ගත්තාම දිග තියෙනවා අඩි 26යි අඟල් 10ක් දිග. පළල ගත්තාම අඩි 4යි අඟල් 7ක්. ලංකාවේ විශාලම දීර්ඝතම සෙල්ලිපිය ඊට පස්සේ දිගම සෙල්ලිපිය පේලි 72ක් තියෙනවා. ඊට පස්සේ ආපහු මේකේ දැන් අලුක්‍රමයට මම දැක්කා තියෙනවා සඳහන් කරලා තියෙනවා බර වශයෙන් ගත්තාම ටොන් 15ක් කියලා. මේක බර ගණනය කරලා තියෙනවා ටොන් 15ක් බරයිලු මේ කියපු සෙල්ලිපිය. ඊළඟ පස්සේ ඊට අමතරව මේකේ මේ අක්ෂර තියෙනවා කියලා කියනවා 4300ක්. ගල්පොත සෙල්ලිපියේ අක්ෂර 4300ක් තියෙනවා. මේකට පස්සේ වටේට තියෙනවා අර පේලි දෙකකට වමේ ඉඳන් දකුණට දුවන මේ හංස පේලි. හංසයෝ 200ක්. ඊට පස්සේ ආපහු ඉන්නවා ලක්ෂ්මී. ඊට පස්සේ ලක්ෂ්මී දෙවගරන්ට ඇත්තිවලක් විසින් මේ පැන්වක් කරන ඒවා වෙනම ආපහු යට කොටලා තියෙනවා. ඊට පස්සේ මේ ගඩොල් ස්තරයක් උඩ තමයි තියෙන්නේ. කලින් පියස්සක් ඉදි කරලා අද පියස්ස නැහැ. මේ මෙච්චර වටනා මේ සඳහන් කරන ගල්පොතෙන් අද අපිට දකින්න තියෙනවා. ඒක තමයි ලොකුම වටින්නේ. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර කලින් තිබුණ පියස්සේම නැති හින්දා අද අපේ කාලේ මේවා දකින්න ලැබුණාට මේ අවුවෙන් වැස්සෙන් හානි වෙන මේ වගේ දේවල් ඉදිරියට ආරක්ෂා කරන්න මීට වඩා සංරක්ෂණ පියවරවල් ගන්න වේවි කියලාත් අපිට මේ පැත්තෙම හිතෙනවා. එහෙමයි. නායක හඳුරු පැහැදිලි කරපු තොරතුරු වලින්ම අපිට තේරෙනවා
මේ සඳහන් කරලා තියෙන තොරතුරු වලට වඩා මහාචාර්යතුමිය සඳහන් නොවන අපිට ඉංගියෙන් ලැබෙන තොරතුරු කොච්චරද? දැන් මට මතක් වෙනවා දැන් ඔය කියපු අඟල් 28ක් දිගයිනේ අපි හඳු. අඩි 26යි අඟල්. එතකොට අඩි 27ක්ම තමයි. බර ගණනය කරලා තියෙන්නේ ටොන් 15ක් බරයි. ටොන් 15ක් බර ගණකම අඩියයි අඟල් 10ක්. ඒ කියන්නේ අඩි දෙකකට කිට්ටුයි. දැන් මේ ගල්පොත සෙල්ලිපියම සඳහන් කරලා තියෙනවානේ මහාචාර්යතුමී මේක රැගෙනාවේ දැන් ඔය මෙහින්තලේ කිට්ටු වෙන්නේ සීගිරියෙන් ගෙනාවා කියලා නේද කියන්නේ? මිහින්තලේ කිට්ටුවෙන්. ඒ මිහින්තලේ ඉඳලා එතකොට මිහින්තලේ සිට පොළොන්නරුවට මේ මෙච්චර මහා විශාල ගල රැගෙන ආවේ කොහොමද කියන කාරණාවත් අපිට විමර්ශනය කරන්න පුළුවන්. මේ සෙල්ලිපිය සඳහන් කරලා තිබුණාට ඒතර ඒ කියන්නේ එකක් තමයි ඒ කාලේ ලංකාවේ මාර්ග පහසුකම් කොහොම තියෙන්නට ඇද්ද? මේක නේ මේ කැලේ කොලේ හරහා තල්ලු කරගෙන ආව නෙමෙයිනේ. එහෙනම් මේ විශාල මහා මාර්ගයක රෝද යොදා හෝ කිසියම් කුමක් හෝ තාක්ෂණයක් තියෙනට අද වුණත් ඒ වගේ විශාල ගල් පර්වතයක් උස්සගෙන යන්න පුළුවන් ද අද වුණත්. හැබැයි ඇයි එහෙනම් මේ ගල් පර්වතය මිහින්තලේම කොටන්න තිබුණානේ. මිහින්තලේ නොකොට මේක ප්‍රධාන රාජ්‍ය වෙච්ච නගරය වෙච්ච පොළොන්නරුවට රැගෙන යෑම මේ අවුරුදු 9ක කාලය ඇතුළත කොච්චර ඒ කියන්නේ මොනතරම් තාක්ෂණික දියුණුවක් තියෙන්නේ නැද්ද කියන කාරණාවත් අපිට තේරෙනවා. එහෙම ප්‍රවාහන පහසුකම් කොච්චර ඉහළින් තියෙන්නේ නැද්ද? අදාමාලිගලන් ගෙන් තිබ්බේ වෙර විහාර ගොඩනැගිලි ගොඩක් මැද. එහෙයි. ඉතින් ඒ නිසා ඒවත් අපිට කතා කරන්න පුළුවන්. මේ මහාචාර්යතුමී දැන් මෙන්න මෙහෙම චෝදනා අද ඔබතුමී මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරය දරමින් ඉන්න නිසා මහාවංශය වෙනුවෙන් පෙනී සිටින්න. දැන් මහාවංශය සඳහා තියෙන මේ වර්තමාන කාලිකයන්ගේ එක චෝදනාවක් තමයි මහාවංශය ඇවිල්ලා මහා විහාරවාසීන්ගේ මේ විහාර පිළිවෙත රචනා කරපු විහාර ඉතිහාසය ලංකාවේ බෞද්ධ ඉතිහාසය රචනා කරපු පොතක් මිසක් ඒ දේශපාලන ඉතිහාසය රචනා කරපු පුස්තකයක් නොවෙයි. ඒ නිසා එයින් දේශපාලන තොරතුරු උකහා ගන්නකොට පරිස්සම් වෙන්න ඕනෑ කියන එක. එතකොට දැන් මේසා විශාල කටයුතු තොගයක් කරපු රජුරුවන් අපිට දැන් හෙලි වෙන්නේ සෙල්ලිපි තිබිච්ච නිසානේ. එහෙම දැන් අනිත් රජවරුත් සෙල්ලිපි පිහිටවල අපිට හම්බෙලා නැද්ද දන්නෙත් නැහැ. එහෙනම් සෙල්ලිපි පිහිටුවේ නැද්ද දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මහාවංශයේ තියෙන දේශපාලන සමාජ තොරතුරු හිගයි. එහි තියෙන්නේ ආගමික විහාර තොරතුරු පමණයි කියන ඒක චෝදනා මුඛයෙන් එල්ල වෙන්නේ. අපි අපේ ඉතිහාස පොත හැටියට මහාවංශය භාවිතා කරනකොට ඒක ඉතිහාස පොතක් නෙමෙයි. ඒක ආගමානුකූල මේක එහෙම නැත්නම් ආගමික පොතක්. ආගම පිළිබඳ ලංකාවේ බුදුදහමේ ඉතිහාසය, සංඝ සමාජයේ ඉතිහාසය, විහාර වංශයේ ඉතිහාසය ලියා තිබූ පොතක් කියන එකට කිසියම් කෙනෙකුට කියන්න පුළුවන් නේද මේ නිස්සංගමල්ලම උදාහරණයක් ගත්තොත් නිස්සංගමල්ලට ඉතා කුඩා පරිච්ඡේදය මහාවංශයේ තියෙන්නේ. මේ ඒකේ තියෙන්නේ එතුමන් මේ විහාරාරාම සඳහා කරන ලද මැදිහත් වීම පමණයි. නමුත් විශාල දේශපාලන සමාජ ඉතිහාසයක් අපිට පුරාවිද්‍යාව හරහත් සෙල්ලිපි වලින් එනවා නේද? කෙනෙකුට කියන්න බැයිද මහාවංශය අසම්පූර්ණයි කියලා? නෑ ඒක ඔය මං හිතන විදිහට එහෙම ඒක පාලට අපිට නිගමනය කරන්න බෑ. මොකද මහාවංශය ලිව්වේ සම්පූර්ණ මහාවංශය විතරක් නෙවෙයි මොන ඉතිහාසයක් ලිව්වත් සම්පූර්ණ ඉතිහාසය කතාව ඔය එක කෘතියක ලියන්න බෑ. එතකොට මහාවංශයට අරගෙන තියෙන හුඟක් ප්‍රධාන කරුණු තමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕ කාලේ ආණ්ඩු ක්‍රමය. දැන් පොළොන්නරු රාජධානියේ ආණ්ඩු ක්‍රමය පිළිබඳ පාලන ක්‍රමය ඉතාමත් සංවිධානාත්මක තිබුණා. මේ මහා පරාක්‍රම බාහු රජුන්ගේ කාලේ ඒ දේශපාලන සංවිධානය ගොඩනැගිලා තිබුණු ආකාරය අපූර්වට මහාවංශය විස්තර කරනවා. නිසා ඒකම තමයි නිසංකමල්ල රජුන්ගේ කාලෙත් තිබුණේ. ඒක නිසා ඉතින් ඒක නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ මහාවංශය රචනා කරපු ස්වාමීන් වහන්සේලාට. ඉතින් අනේ ඒ වගේ මහාවංශය ඇත්තටම ඉතිහාසය හදාරගන්න තියෙන එක මූලාශ්‍රයක් විතරයි. ඒ මූලාශ්‍රයෙන් ගෙන කරුණු තහවුරු කරගන්න තියෙන අනික් මූලාශ්‍ර අනික් සාධකය තමයි පුරාවිද්‍ය සෙල්ලිපි. සෙසු මූලාශ්‍ර ගන්න අනිත් වගේම ඒ කාලවල ඒ අවදිවල ලියවුණු සාහිත්‍ය කෘති. ඒක නිසා මහාවංශය කතාව මහාවංශයේ සමහර රජවරුන්ට අතිශෝක්තියෙන් කිව්වා. සමහර ලෙවල්ට දැන් දුටුගැමුණු රජු
ලංකාවේ තිබුණු ද්‍රවිඩ ආක්‍රමණ ඒ කියන්නේ බලපෑම ඒ පාලන කාලය යටපත් කරලා ඒක පරාජය කරලා රටෙක් සේසත් කරා කියන ඒක නිශ්ශංක මල්ලගේ කාර්යයන්ට වැඩිය ශ්‍රේෂ්ඨ කාර්යයක්. පරාක්‍රම බහු රජුරුවන්ගේත් ඒ වගේ පරාක්‍රම බහු රජුරුවන්ගේ කාර්යය දුටුගැමුණු රජුරුවන්ගේ කාර්යයටත් වඩා ශ්‍රේෂ්ඨ තත්ත්වයක තියෙනවා කියලා විස්තර බලනකොට කියන්න පුළුවන්. ඒතකොට එහෙම ඉඳලා ඒ අයගේ තත්ත්වයටම නිශ්ශංක මල්ල රජුරුවන්ගේ කාර්යභාරය ගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා මහා වංශයේ මේ හැම දෙනාටම එක හා සමානව තැනක් දුන්නේ නැහැ කියලා. ඒ නිසා මහා වංශය හොඳ මූලාශ්‍රයක් එහෙම නැත්නම් හොඳ යහපත් සාධාරණව කරුණු සලකා බලලා লীලා තියෙන කෘතියක් නෙවෙයි කියලා කියන්න බෑ. ඒකේ ඒ කාලයේ හැටියට තිබුණු වැදගත් කරුණු තමයි ඔක ලියන්නේ. දැන් මම ඒක හොඳ උදාහරණයක් යනවා මේක දැනගන්නත් එක්ක. දැන් අපි ලිව්වා මහා වංශයේ 6 වෙනි වෙලුම. මේක දැන් লীලා ළඟදීනේ අපි ඒක එලි දැක්වේ. ඒතර මහා වංශයේ 6 වෙනි වෙලුමේ එනවා එන්නේ ජනාධිපතිතුරුන්ගේ පාලන කාලය. ඉතින් ඒකේ අපේ ප්‍රධාන අවධානය ජනාධිපතිතුරුන්ගේ පාලන කාලය ගැන. එතකොට ජයජාතන ජනාධිපතිවරයාගෙන් පටන් ගන්න ප්‍රේමදාස මහත්තයාගේ, විජේතුංග මහත්මයාගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරයන් 2010 වෙනකල් අපි লীලා තියෙනවා. එතකොට දැන් ඒ කාලේ තිබ්බ ලොකු කාර්යයක් තමයි බොහොම රටට වැදගත් ඒ වගේම තිබුණු භයානක තත්ත්වයක්. ඒ භයානක තත්ත්වයක් එක්ක ඇති වුණු යුද්ධ තත්ත්වය ඊළම යුද්ධ. දැන් අපිට චෝදනා තියෙනවා දැන් මේ ළඟදී පාර්ලිමේන්තුවට ඇහින්න ඇති. පාර්ලිමේන්තුවේ පවා ජනරල් සරත් ෆොන්සේකා තා පැහැදිලි කිව්වා මේ යුද්ධය පිළිබඳ වාර්තා කිරීම අසම්පූර්ණයි. අසම්පූර්ණයි කියලා. මේ ළඟදී මට කතා කරලා මේ අපේ නාවක හමුදාපති කරන්නාගොඩ මහත්තයාත් මට කතා කරලා කිව්වා නාවක හමුදාව ගැන ලියලා නැහැ කියලා. නාවක හමුදාව ගැන ලියලා තියෙනවා මදි කියලා. ඉතින් දැන් එතකොට දැන් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ අපි දැන් ඒක ඒ සිද්ධි පිළිබඳ දැන් තුන්වෙනි ඊළම යුද්ධය ගැනම පොතක් ලිව්වනම් අපිට කොහොම විස්තර ලියන්න පුළුවන්. නමුත් අපි තුන්වෙනි ඊළම යුද්ධය ගැන නෙවෙයිනේ අපි ලිව්වේ. අපි ලිව්වේ ජනාධිපතිවරුන්ගේ දැන් ওই කාලේ ඒ කාලේදී 6 වෙනි වෙලෙම එක පරිච්ඡේදයයි තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලේ. ඒ කාලේ තමයි යුද්ධ ලියන්නේ. ඒ කාලේ සිද්ධ වලින් එකක් විතරයි ඒක. ඒක ප්‍රධාන කාර්යයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රධාන කාලයට අවශ්‍ය ප්‍රමාණය වැඩි බරක් අපි ඊළම යුද්ධයට දීලා තියෙනවා. නමුත් නාවක හමුදාව කරේ මේකයි, යුද්ධ හමුදාව කරේ මේකයි, අර සෙම්පතිය මේක කරේ. ඒ විදිහට පුද්ගලයන් නම් එක අපිට ඒක ඉතා විස්තරව සම්බන්ධව ලියපු වෙනම පොත් තියෙනවා. තියෙනවා එකක්. අනිත් එක මේ දැන් ඒ තොරතුරු දැන් වෙනත් මූලාශ්‍ර දැන් නිශ්ශංක මල්ල රජුගේ කාලය ගැන බැලුවත් වෙනත් මූලාශ්‍ර වලින් අරගෙන ඔය මහා වංශයටම සංස්කරණ ලියන්න පුළුවන්. දැන් අපි 6 ලියලා තියෙනවා. අපේ දැන් නායක හඳුරුත් මේ වෙලාවෙත් ගත්තේ පූජාවලියෙන් ගත්තේ. ඉතින් ඒ වගේ සංස්කරණ ලියන්න පුළුවන්. දැන් මේ මෑත කාලේ මේ 1996 වගේ මට මතක. අපේ අර කවුද ඇමරිකාවේ ඉඳලා භාව ප්‍රවෘත්ති වුණු විද්වතා නම් මතක නෑ මට. මොනවා සම්බන්ධද? ඉතිහාස සම්බන්ධ විද්වතෙක්. ඔව් ලිව්වේ. තුන් මේකට මහා වංශයට සංස්කරණයක් ලිව්වේ මේ මෑතක 1990 ජයජාත මහත්තයාගේ පාලන කාලේ ඔය මේ මහා වංශය ලිවීම නතර වෙලා තිබිලා නැවත ඒක ලියන්නේ රජයේ මැදිහත් වීමෙන් සම්පාදක මණ්ඩලයක් එහෙම පත් කරලා මහා වංශය ලියන්න පටන් ගත්තේ. එතකොට අන්න ඒ කාලේ ලිව්වේ මේ මම පස්සේ නම් මතක වුණා කියන්න. එතකොට ඒ වගේ සංස්කරණ ලියන්න පුළුවන්. දැන් මහා වංශයට කොච්චර සංස්කරණ ලියලා තියෙනවද? ඒ සංස්කරණ වලදී අර අඩුපාඩුව තමන් දන්න තොරතුරු ඇතුළත් කරලා සංස්කරණ ලියන්න පුළුවන්. ටීකා ටිප්පණි වැනි දේවල්. ඔව්. එහෙම නැතුව මේ මහා වංශයේ ඔය කියන කාල පරිච්ඡේදය අලලලා සම්පූර්ණ විස්තර ලියන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රාථමික මූලාශ්‍රයක් විතරයි. ඒකට ඒක කියවන්න හවුල් කරගන්න අනිකුත් තොරතුරු අනිකුත් මූලාශ්‍ර අවශ්‍ය වෙනවා. ඒ වගේම විවිධ පාලකයෝ ගැන සමහරලාට තමන් කැමති දැන් ලියන කතුවරයා කැමති
පාලකයෙක් ගැන වැඩි විස්තර ලියුණා වෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. නමුත් ඒක ලොකු අඩුපාඩුවක් විදිහට අපිට හුවා දක්වන්න පුළුවන්කමක් නැහැ කියන එකයි මගේ අදහස. ඒ වගේම තවත් එක මතයක් මම කියවලා තියෙනවා මේ මහාවංශයේ මේ පරිච්ඡේදය කියන්නේ පරාක්‍රම බහු රජුණන්ගේ පරිච්ඡේදය ලියන්නට ඇත්තේ සජීවී ලෙසම පරාක්‍රම බහු රජුණන්ගේ ජීවිත කාලයට සමීපවම වෙන්නට ඇති. මොකද ඒ තරම් තොරතුරු ගොඩක් එහි තියෙනවා. නමුත් දැන් එහෙමනම් පරාක්‍රම බහු රජුණන්ගෙන් නම් ඒ පරිච්ඡේද ඒ ලියවිල්ල ඉවර වුණේ. ඉතින් ඊළඟ පරිච්ඡේද ලියනකොට තා බොහෝ කල් ගිහිල්ලානේ. එතකොට නිස්සංක මල්ල වැනි කතා ප්‍රවෘත්තීන් බොහෝම මේ ජනශ්‍රුතිය වුණත් අඩුවෙන් තියෙන්නට පුළුවන්. එහෙනම් වෙන්නත් පුළුවන්. හොඳයි අපි ඉතිහාසය පිළිබඳ සාකච්ඡාවට අදාළව තමයි මේ හැම කාරණාවක්ම ලංකාවේ වර්තමාන මහාවංශය රචනා කිරීමේදී ඇති වී තිබිච්ච තත්ත්වය පිළිබඳ මහාචාර්යතුමියගේ දැනගත් කාරණාව මේ වැඩසටහනට අත්‍යන්තයෙන්ම සම්බන්ධයි. සහ නිශ්ශංකමල්ල රජුරවන්ට තොරතුරු හිගවුනේ ඇයි කියන එකත් ලංකාවේ වර්තමාන මේ යුද මේ තුන්වෙනි ඊළාම් යුද්ධයේ තොරතුරු අඩුයි කියන චෝදනාවත් දෙකේ ශාස්ත්‍රීය සමානකමක් තියෙනවා කියන එක අපි තේරුම් ගනිමු. අපි ඉදිරියට තව මේ කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාලක මැදිරියට ගොඩවැදී යවුදින්. හොඳයි. අපි දැන් නිශ්ශංකමල්ල රජුරුවන් පිළිබඳ සාකච්ඡාව කොයි ලෙස පවත්වමුද කියන එක සාකච්ඡා කරනවා. මොකද හේතුව මහාවංශයේ තියෙන තොරතුරු ටික පමණක් සාකච්ඡා කිරීම නෙමෙයි අපේ අදහස වන නිසා. මේ තොරතුරු පටලැවෙන්නේ නැතුව ගෙන යන්නට නම් දේශපාලනික, සංස්කෘතික, ආගමික වශයෙන් එතුමන්ගේ සේවාවන් සෙල්ලිපි වලින් හෙළිවෙන්නේ කොහොමද කියලා අපි වෙන වෙනම කතා කළොත් ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ගිය වතාවේ ගල්පොතු සෙල්ලිපිය ඇතුළු පොළොන්නරුව සෙල්ලිපි, අනුරාධපුර සෙල්ලිපි මේ වගේ වැදගත් සෙල්ලිපි බොහෝමයක් අලලා මේ නිශ්ශංකමල්ල රජුරුවන්ගේ දේශපාලනික සමාජය පිළිබඳ සාකච්ඡාව ඉශංකමල්සිරි පවත්වාගෙන ගියා. ඒ නිසා කතිකාචාර්යතුමන්ට මෙවර අපි ආරාධනා කරමු. දැන් මේ මහාවංශයේ පවා සඳහන් වෙනවා. ඒතකොට සෙල්ලිපි වල බොහෝ වශයෙන් තියෙනවා. එතුමන් විසින් කරන ලද ප්‍රතිසංස්කරණ. එතුමන් කිසියම් ප්‍රතිසංස්කරණයක් කරපුවාම ඒ ප්‍රතිසංස්කරණය පිළිබඳ සෙල්ලිපියක් පිහිටවනවා. ඒ නිසා සෙල්ලිපි බොහොම එක එතුමන් කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්බන්ධ වෙනවනේ. අපි අන්නේ ඒ ප්‍රතිසංස්කරණ හරහා ඊළඟ පැහැදිලි කිරීම ගෙන යන්නට මම ආරාධනා කරනවා ඉශංකමල්සිරි කතිකාචාර්යතුමන්ට. ඔව් දැන් මහාවංශයේ ගාථා 9කින් නිශ්ශංකමල්ල ගැන විස්තරය හමාර කළාට ඔබතුමා කිව්වා වගේම අභිලේඛනවල තියෙන වපසරීට වඩා සෑහෙන පළල්. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා කොටස් වලට බෙදාගෙන මේක සාකච්ඡා කරන්න. එතකොට ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අරන් බැලුවොත් මේක මම කැමතියි කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි පැරණි ඉදිකිරීම සම්බන්ධයෙන් ඔහු කරපු මැදහත් වීම. දෙවෙනි එක තමයි නව ඉදිකිරීම. ඒ වගේම ඒ පැරණි සහ නව ඉදිකිරීම ආශ්‍රිත පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම. මොකද අපි දන්නවා භෞතික උරුමයක් ඒ විදිහටම පවත්වා ගන්න අමාරුයි. අර අස්පර්ශීය උරුමය ආරක්ෂා කරන්න නැතුව. ඒතර අපේ බෞද්ධ වේර විහාර ඉස්සරහට ආවේ ආරක්ෂා වුණේ භෞතික විතරක් නෙවෙයි. ඒවා සම්බන්ධයෙන් පවත්වපු පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර ආදියත් එක්ක. ඒක තමයි ලිහිසි මාධ්‍ය විදිහට ක්‍රියාත්මක වුණේ මේක යාන්ත්‍රණයක් නම්. අද අපිට දකින්න ලැබෙනවා ඇහෙනවා නොයෙක් තැන් වලින් මල් පූජා අවශ්‍ය නැත, පහන් පූජා අවශ්‍ය නැත ආදී වශයෙන් නොයෙක් භික්ෂුන් වහන්සේලා පවා කියනවා. නමුත් එහෙම නෙවෙයි අපි මේක සංස්කෘතිය තුළ පවත්වාගෙන ආවේ ඒ වෑයම තමයි. මේ පින්කම් ඇසුරු කරගෙන. දැන් මේ බලන්න. නිශ්ශංකමල්ල. එතුමා වන්දනා ගමන් වල නිරත වුණා. සිරිපාදේ පවා කරුණාකරන. ඔව්. සිරිපාද විතරක් නෙවෙයි. තුන් රජයේම තිබිච්ච රුහුණු පිහිටි මායා. තුන් රජයේම තිබිච්ච පෞරාණික සිද්ධාස්ථාන වලට වන්දනාවේ ගියා. අනේ ඔය අපි ඊට පසුව හරි මේ තුන් රජය කියන වචනයත් අපි සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරනවා. එතුමන් හැමතැනම දක්වන තුන් රජය කියලා. ඒක රුහුණු පිහිටි මායා. ඒ පළාත් තුනක්ම කිය තුන් රජය කිව්වේ ඇයි කියන කාරණාවත් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මේ රුවන්වැලි සෑය පෝරු ලිපිය බොහොම වැදගත්. එතුමා අනුරාධපුරයට ඇවිල්ලා මොනවද කළේ කියලා දැනගන්න. ඒක කියනවා මෙහෙම. තමන් වහන්සේට 4 වන්නේහි රජ වෙලා 4 වෙනි අවුරුද්දේ නික්ම පිටත් වෙලා පොළොන්නරුවෙන් දාගැබ් වහන්සේ පෙනෙන මානෙහිදීම අනුරාධපුරයට ඇවිල්ලා අද උනත් අපි අනුරාධපුරයට යනකොට රුවන්වැලි සෑය ඈතින් අපිට පේනවානේ. එතකොට ඒ පේන තෙක් මානෙහිදීම වාහනයෙන් බැස අර තමන් ගියපු වාහනයෙන් බැස්සා. ඒ කියන්නේ ගෞරවේ. තිබිච්ච ගෞරවේ. එහෙම බැහැලා මොකද කළේ? ශ්‍රීපාදයෙන් රුවන්මැලි මළුවට වැඩ. පයින්ම ගියා.
රුවන්වැලිද අද අපින ගොඩක් අය උත්සාහ කරන්නේ මහාචාර්යතුමීනි වාහනේම රුවන්වැලි සෑගාවට යන්න. ඒ කාලේ තත්ත්වය වෙනස්. රජුරුව පයින්ම ගියා ශ්‍රීපාදීන්. දැන් මේ වචනත් බලන්න. අනේ මට සමාවෙන්න දැන් වාහනයෙන් ඒතර මොන වාහනේද? රජුරුව ගමන් කරපු වාහනේ මොකක්ද? අපිට තව හොයාගන්න තොරතුරු කොච්චර තියෙනවද? ඔව්. ඊළඟට මේ සමහර වචන තමයි ශ්‍රීපාදයේ වගේ වචන අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ආගමික අර්ථයකින්. නමුත් රජවරු සම්බන්ධව පාවිච්චි කරනවා. දැන් පිරිනිවීම කියන වචනේ රජවරු සම්බන්ධයෙන් භාවිතා කරනවා. මොකද රජවරු අපිට නර දේවතා. ඔවුන් නර දේවතා. ඔවුන් සැලකුවා මේ ඇතැමිට බුදුවරුන්ට හා සමාන තත්ත්වයකින් සැලකුවා. ඒ නිස්සං කමල් රජුරුවම අවධාරණය කරලා තියෙනවා රජෙක් යනු බුදුන් හා සමාන බුදුන් පහළවීමක් වගේ සමානයි. ඔව්. එතකොට එහෙම ගියා. ගිහිල්ලා මොකද කළේ? මළුවේහි වැලි වැලි තවරන්නාසේ අනන්ත මුතු අතුට. රුවන්වැලි සෑය මළුවේ වැලි අතුරනවා වගේ මුතු ඇතිරුවා. ඒතර බලන්න මුතු කර්මාන්තය කොච්චරක් තියෙන්නේ නැද්ද මේ කාල සීමාවේදී. වැලිතලා පිට නන් කුසුම් පුදන්නාසේ වැලි තට්ටු උඩ නොයෙක් ආකාරයේ මල් පූජා කරනවා වගේ රන් මල් රිදී මල් සත්‍රුවන් සිසාරා රත්තරන් වලින් හදපු රිදී වලින් හදපු මල් ඒ වගේම සත්‍රුවන් රන් රිදී මුතු මැණික් වෙරළු ගෝමේද ආදී වශයෙන් වන පබළු රන් මේ සත්‍රුවන් සිසාරා හැමතරම විසිරෙව්වා. විස්තරවල නිරතුරු කොට පුදා. ඒ විතරක් නෙවෙයි. අනග්ගේ පටකඩ පතාකයෙන් පටකඩ කියලා කියන්නේ වස්ත්‍රනේ. අනර්ග මේ වස්ත්‍ර වලින් හදපු පතාකයෙන් පතාග වලින් ඒ කියන්නේ අර කොඩි පහලට එල්ලෙන කොඩි දාගැබට ස්තූපේට ආතප නිවාරණය කොට අවුව වැටෙන එක වැළැක්වුවා. මේ වියනක් බැඳා කියලා කියන්නේ. එතකොට මුළු හිතන්න රුවන්වැලි සෑය වැහෙන්න. ඒකට අවුව වැටීම වැළැක්වෙන්න වස්ත්‍ර වලින් කොහොමද වියනක් හැදුවේ? ආතප නිවාරණය කොට සිසාරා නිරතුරු කොට කපුරු ගොඩ කොට පහන් පුදා තැන් තැන් වල කපුරු ගොඩ කරලා පත්තු කරලා පහන් පූජා කළා. ඔය ආදී වශයෙන් රුවන්වැලි පුරු ලිපිය කියනවා. දැන් බලන්න මේක කියවනකොට තවත් අපිට දැනෙනවා අපේ ලංකාව කොයිතරම් පොහොසත් රටක් ලෙස තියෙන්නට ඇද්ද කියලා. නේ දැන් අපි හිතන්නේ මේ අපේ වර්තමානයට වඩා අතීතයේ දුප්පත් කියලා. අපි නොපිටටනේ ගමන් කරන දැන් වර්තමානයේ එනකොට අපි අද බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් දැන් අතීතයේ මේ රුවන්වැලි දැන් ඔය ගිය ගමන නිස්සං කමල් රජුරුව මේ හදිස්සිය ගියා නෙමෙයි කියන එකට ඕකෙන් තේරෙන්නේ. ඒක සූදානම් කරලා ගියේ. එතකොට එයා ගිහිල්ලා වාහනයෙන් මගින් බැහැලා දෙපතුලෙන්ම ඇවිදගෙන ගිහිල්ලා මුතු අතුරලා රන්මල් රිදීමල් ආදී සත්‍රුවන් මේවා මේ හදිස්සිය පහළ වුණා නෙමෙයි ඒවා රැගෙන යන්න එපයි. ඒකට මොන තරම් එකක් තමයි මොන තරම් පොහසත්කමක් තියෙන්නේ නැද්ද? අනිත් එක තමයි පොළොන්නරුවේ හිටපු රජුරුවන්ට අනුරාධපුරයේ රුවන්වැලි සෑය වන්දනා කරන්න යනවා කියන එක මොන තරම් ලොකු කටයුත්තක්ද කියන්නේ. ඔව්. අනික දැන් හැම තැනම මෙයා පතාක හයි කළා කිව්වනේ. පතාක හයි කරලා ඒ පතාක කොච්චරක්ද කියනවනම් අවුව වැටෙන්නෙත් නැහැ ස්තූපෙට. උස්ස පතාක. ඊට පස්සේ කියනවා මතුවන රජදරුවනුදු විසින් අනාගතයේ යම් රජෙක් පහළ වෙනවා නම් ඒ අය විසින් නුවර නගරයේ විහාර පන්සල් විහාර වාසී ඒ පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා සහ වැඩ කරන මිනිස්සු විහාර වාසී ලෝක ශාසන සනාත කොට මේ ලෝක ශාසනය ස්ථිරව පවත්වාගෙන යාම තහවුරු කරලා රක්ෂා කටයුතු පරිස්සම් කරන්න ඕනේ. විහෙර පරිස්සම් කරන්න ඕනේ. විහෙර විතරක් පරිස්සම් කළා වැඩක් නැහැ. අද අපි දැන් ගොඩක් කරන්නේ පන්සල විතරක්නේ පරිස්සම් කරන්නේ. දැන් පුරා විද්‍යාවෙනුත් ගොඩක් වෙලාවට කරන්නේ නටබුන් පරිස්සම් කරන එක. ඒක විතරක් මදි. ඒවා පවත්වාගෙන භික්ෂුන් වහන්සේලා පරිස්සම් කරන්නත් ඕනේ. සම්ප්‍රදායන ආරක්ෂා කරන්නත් ඕනේ. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා 60 දාගේ මණ්ඩප ලිපියේ මෙහෙම කියනවා. දලදා පාත්‍රා ධාතුන් වහන්සේට දල්දා වහන්සේට සහ පාත්‍රා ධාතුවට උරේදා වීරබාහු මහපාණන් වහන්සේ හා මෙයාගේ මහාධිපාදවරයා වීරබාහු දූ සර්වාංග සුන්දරී වහන්සේ සර්වාංග සුන්දරී තමයි දුව. ඒ කියන්නේ මුළු ඇඟම ලස්සනයි හාමුදුරනේ සර්වාංග සුන්දරී. හොඳ නම ගෑල්ලමෙක්ට දාන්න. සර්වාංග සුන්දරී අපිට දැන් ඔය සුභද්‍රා මේකට සම්බන්ධ වෙච්ච ඒ අයගෙන් නම් අපිට නැවත ඇහුණට සර්වාංග සුන්දරී කියලා නමක් මීට කලින් ඇහිලා නැහැ. හා පුදා මේ දෙන්නවම පූජා කළා. දල්දා වහන්සේටයි පාත්‍ර ධාතුන් වහන්සේටයි. දැන් මොකද වෙන්නේ? දැන් රජුරන්ට අයිතියක් නැහැනේ. දැන් අයිති තියෙන දල්දා වහන්සේටයි පාත්‍රා ධාතුන් වහන්සේටයි. පිදුවා. ඊට පස්සේ දෙදෙනා වහන්සේ ගලවනු පිණිස දැන් ආපහු ගන්න ඕනේ. අයිති Tamanට. ඝනරන් දාගැබක් කරවා. අන්න. ඒ සඳහා හිලව් වෙන්න ඝන රත්රන් දාගැබක් කෙරෙව්වා. කියලා කියනවා 60 දාගේ මණ්ඩප ලිපි. මේ චාරිත්‍රය තිබුණා ඇත්තටම අනුරාධපුර කාලෙත්. අපි දැක්ක සමහර රජවරු Tamanගේ පවුලම පූජා කරනවා. සමහරු Tamanගේ අශ්වයාපා පූජා කරලා. පූජා කරලා ආපහු ගන්නවා. ගන්නකොට ලොකු පරිත්‍යාගයක් දානයක්. ඔව්. එහෙම කරනවා. ඒක ඇත්තටම తాවකාලිකයි. తాවකාලික දානයක්. ඊට පස්සේ
ඊළඟට කියනවා 60දාගේ මණ්ඩප ලිපි ආයසරයක් මෙහෙම. ශිලාමය වටගේ. මෙයා හැදුවා ශෛලමය වටගයක්. නිශ්ශංකලතා මණ්ඩපේ. නිශ්ශංක දළදාගේ කරවා. අනන්ත වස්තු පරිත්‍යාග කොට. දැන් ඔය කියන මේ වටදාගෙවල් අපිට අද දකින්න තියෙනවා දැන් අපි ඇත්තටම දැන් මහාචාර්ය බෙල් මහත්මයා වගේ අය ඒ වගේ මං හිතන්නේ ඔය කොඩ්ඩින්ටන් වගේ අය කම්මැලි වුණා පිළිගන්න අද අපි දකින වටදාගය නිශ්ශංකවල හදපු වටදාගය කියලා. ඒගොල්ලෝ කිව්වේ මේක වෙන එකක් කියලා. නමුත් මහාචාර්ය පරණවිතාන නම් ඒ අදහස හිටියා. ඒ කියන්නේ මේ අපි අද දකින වටදාගයම තමයි නිශ්ශංකමල්ලගේ වටදාගය කියලා. ඒක ඇත්තටම නිශ්ශංකමල්ලගේ අභිලේඛනයකුත් තියෙනවා. මේ නමුත් අපි හොඳටම දන්නවනේ පරාක්‍රම බහු රජුරන්ගේ යුගයේ පරාක්‍රම බහු රජුර මේ වටදාගේ හැදුව බවත් ඒ වටදාගේ ආශ්‍රිතව මේ ඊටත් පෙර යුගයක ඉඳලම සෙල්ලිපි පිහිටුව බවත්. එතකොට පරාක්‍රම බහු රජුර හදපු වටදාගේට නිශ්ශංකමල්ල රජුරව නම දුන්නා කියලා චෝදනාවකුත් තියෙනවනේ. එහෙම අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි සමහරලාවට පස්සේ කාලේ කරපු ප්‍රසංස්කරණවලදී තමන්ගේ නමයකට ඇතුළත් කරගත්තා. දැන් පරාක්‍රම සමුද්‍රය ආසන්නයේත් ඔහුගේ අභිලේඛන හම්බ වෙනවා. හැබැයි ඒ කියන්නේ පිළිසකර කරලා ඒක කෙරෙව්වා කියලා කියන්නේ ඇත්තම පිළිසකර කළා කියන එකයි. අලුතෙන්ම යා කළා කියන එක නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නිශ්ශංකමල්ල රජුරෝ සෙල්ලිපි හරහා පොඩි පම්පෝරියක යෙදුනා කියන මේ කතාවටත් සාධක නැත්තේම නොවේනේ. ඔව්. දැන් ඊළඟට මේ නිශ්ශංක දළදාගේ කියලා කියන්නේ වටදාගයට උදුරු පැත්තෙන් තියෙන 60 දාගේ කියලා. මේ 60 දාගේනේ. ඒතර මේ 60 දාගේ මේක සිංහල 60 පැයකින් කළා කියලා සඳහන් කරලා තියෙනවා. සමහර අය කියනවා ධාතුන් වහන්සේලා 69ක් හින්දි නිසා 60 දාගේ කියනවා කියලා. සම්පූර්ණ ගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. නිශ්ශංකමල්ලගේ අභිලේඛන කිහිපයක් තියෙනවා 60 දාගේ. එතකොට ඒකේ සඳකඩ පහනේ දළදා කියන වචනේ දක් තියෙනවා. කොටලා. ඒ නිසා මේක දළදා මාලිගාව කියලා අඳුරගෙන තියෙනවා. ඊළඟ නිශ්ශංකලතා මණ්ඩපය ගැන අපි දන්නවා. මේවා ඉදි කරලා අනන්ත වස්තු පරිත්‍යාග කොට මේවා පැවැත්ම සඳහා බොහෝ වස්තුන් පරිත්‍යාග කළා. ඒකත් හොඳ දෙයක්. මේ රජවරු යම් ඉදිකිරීමක් කළාට පස්සේ ඒකේ පැවැත්මට යම් විභවයක් ආර්ථික විභවයක් වෙන් කරනවා. දැන් මේක මෑත කාලේ අපිට දකින්න හම්බුනේ. හැබැයි නුවර කාලේ අවසාන වෙනකම් මේ ක්‍රියාවලිය තිබුණා. ඉඩකඩම් දැසිදසුන් ඊළඟට හරකබාන නොයෙකුත් දේවල් ආරාම පරිත්‍යාග කරනවා. එතකොට ඒක පරණ ක්‍රමවේදය. දැන් ඔය අපිට තිබිච්ච ලොකු ප්‍රශ්නයක්නේ මේ අපේ තියෙන පෞරාණික ස්ථාන පුරාවිද්‍යාවෙන් සංරක්ෂණය කරලා නඩත්තු කරන්නේ කොහොමද කියලා සල්ලි නැහැ. පස්සේ රෝලන්ඩ් සිල්වා මහත්මයා මහාචාර්යතුමිය 980 දශකයේ අඳුන්වා දුන්නනේ ක්‍රමයක්. ඒ කියන්නේ ඒ ක්ෂේත්‍රයෙන් උපයන ආදායම ඒ ක්ෂේත්‍රය සඳහාම යොමු කරනවා. මේක දැන් ජාත්‍යන්තරව පිළිගත්ත ක්‍රමවේදයක්. හැබැයි ඕක අලුත් එකක් නෙවෙයි. ඕක තමයි මේ කියන්නේ. ඉස්සර තිබිච්ච ක්‍රමය අපි පන්සලක් හැදුවම ඒකට වෙනම ආර්ථික විභවතාවක් වෙන් කරනවා. වැවක් පූජා කරනවා, කුඹුරක් දෙනවා. ඒ විදිහට. ඊට පස්සේ කියනවා බලන්න 60 දාගේ බිත්ති ලිපියේ මෙහෙම කියනවා. මම මේක කල්ලුත් මතක් කළා. පුබ්බේ රාජධානි කලින් තිබිච්ච රාජධානී Tamanට කලින් සත් අවුරුදු සත් මාසකින් නැංවූ මාලිගා බලාවදාරා. අවුරුදු 7 මාස 7කින් හදපු මාලිගාව තියෙනවා. රජ මාලිගාව. ඒක දිහා බැලුවා. අපසේ වූ රජ කෙනෙකුන් මේ අපි වගේ රජ කෙනෙක් මං වගේ රජ කෙනෙක් මෙතන අපි කියන එක ඒක වචනේ දෙන්නේ. මං වගේ රජ කෙනෙක්. නැංවූ මාලිගාවේ හිඳුවේ දැයි මේ කවුරුත් හදපු මාලිගාවක ඉන්න ඕනේද කියලා 45 දවසක් ඇතුළත දවස් 45ක් ඇතුළත සත්වන මහල් මාලිගාව කුදුනන්වා ඔන්න තට්ටු 7ක මාලිගාවක් හැදුවා. ඉතින් ඒක ලීයෙන් හදපු මාලිගාවක් වෙන්න ඇතිනේ. දවස් 45කින් සාමාන්‍ය නිශ්චය ඔන්න ඉතින් අතිශෝක්තිය කියන එක මේ අපිට මේ තවත් මතුවෙනව නේද මේ කාරණාවලින්. ඔව් මේක මෙහෙමයි දැන් අතිශෝක්තිය තියෙනවා. නමුත් අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අතිශෝක්තිය හදන්නත් මේකේ මේ සෞභාග්‍ය තිබිලා තියෙනවනේ. ඒ කියන්නේ මේ වගේ දේවල් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් කියන අදහස අර කලමනාකරණය ඒ අදහස තිබුණ ඕනේ. සෞභාග්‍ය මෙහෙම තියෙන්න ඕනේ. දැන් ලී පාවිච්චි කරනවා ලී තියෙනවා කියලා තියෙන්න ඕනේ. නිසා ඒ අර සෞභාග්‍ය තිබුණා කියන එක ඒකෙන් පැහැදිලි. ඇත්ත දැන් නිශ්ශංකමල්ලගේ මාලිගාවේ නටබුන් දිහා බලද්දී දුනත් පේන්නේ අඩුම ගානේ ඉහළ තට්ටු සියල්ල දැවෙන් තියෙන්නේ නැති කියලා. දැවෙන් නිර්මාණය කරන්නේ නැති කියලා. නමුත් එහෙම කියනවා. ඊට පස්සේ කියන ගල්පොත ලිපි තුන් රජයෙහි බොහෝ කල අපවත්. බලන්න දැන් මෙයා කියන එක. මේ රුහුණු පීටි මායා කියන මේ තුන් රාජ්‍යයේ බොහෝ කල සෑහෙන කාලයක් තිස්සේ අපවත් කියන වචනේ තමයි හාමුදුරුවන්ට පාවිච්චි කරන්නේ. අපවත් කියන්නේ විනාශ වෙච්ච, නැති වෙච්ච. මහ වැව් ඇල අමුණු බඳවා. මේ වැව් ඇල අමුණු ආදී විනාශ වෙලා තිබුණේ තුන් රාජ්‍යයේම. ඒ රට සුභික්ෂ කොට.
ඒ සීල් රටවල් සුභික්ෂ කළා බය නැති කළා. ඒ කියන්නේ ඔවුන්ගේ ආහාරය පිළිබඳ තිබිච්ච බය නැති කරලා දැම්මා. වැව් තියෙනවා නම් ඇලමුණු තියෙනවා නම් කෑම ගැන ප්‍රශ්නයක් නැහැ මිනිස්සුන්ට. නමුත් බලන්න මහාවංශය කියන විස්තරත් එක්ක මේක කොච්චර අසංගතයිද කියලා. දැන් මීට කලින් පරිච්ඡේදවල මහාවංශය මොනවද කිව්වේ? පරාක්‍රම බහු රජුරෝ පිළිසකර කරපු දහස් ගණනක් වෙන වැව්වමුණු පිළිවෙලකට කතා කළා. නමුත් මේ කියන විදිහට මෙයා රජ වෙනකොට තුන් රජයේම තිබිච්ච වැව්වමුණු ඔක්කොම නටබුන් වෙලා විනාශ වෙලා ගිහින් තිබිලා තියෙන්නේ නේ. ඔව් සමහරට මේ පරාක්‍රම බහු රජුණන්ගේ රාජ්‍යයේ අවසාන කාලයේ එතුමන් මහලුව සිටින අවධිය වන විට යම් පිරිහීමේ ලකුණු පහළ වුණාද දන්නෙත් නැහැ. නමුත් ඒ කාල වකවානුවද පරාක්‍රම බහුගේ අවසානයේ ඉඳලා නිශ්ශක්කමල්ල දක්වා වකවානුව කොච්චර කාලෙද? හැබැයි ඉතාමත්ම සුළු කාලයක් තියෙනවා. ඉතාමත්ම සුළු කාලයක් තියෙනවා. ඔව් මේ කියන්නේ විජේබාහු රජුරෝ දෙවෙනි විජේබාහු රජුරෝ රජකම් කරන්නේ අවුරුද්දයි. අවුරුද්දයිනේ. ඊට පස්සේ හයවෙනි මිහිඳු රජුරෝ රජකම් කරන්නේ දවස් 5යි. දවස් 5යි. ඉතින් බොහොම සුළු කාලයක්. ඒතුන අර වගේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නටබුන් වෙන්න තරම් විශාල අභ්‍යන්තර අරගලයක් හෝ බාහිර ආක්‍රමණයක් සිදු වුණේ නැහැ. නෑ මේ ක්‍රියාවලිය මෙයාගේ මේ හැම තැනම දකින්න තියෙනවා. ඒ කියන්නේ තමන් එනකොට තමන්ට හම්බුනේ අතිශය පීඩිත අතිශය දුප්පත් රාජ්‍යයක් කියන එක කියන්නේ. ලංකාවේ වර්තමාන දේශපාලනෙත් ඒ බඳු ප්‍රවණතාවක් තියෙනවා නේද? ඕනම රාජ්‍යයක් රජයට තමන් අතට ගන්නකොට මෙන්න මෙහෙම දුප්පත් වෙච්ච රාජ්‍යයක් තමයි හම්බුනේ කියන එක කියනවා. හැබැයි ඒ දෙකේ වෙනසක් තියෙනවා. දැන් අපේ අය කියන විදිහට වර්තමානය කියන විදිහට අපිට හම්බුනේ දුප්පත් රාජ්‍යයක් කියනවා මිසක් ආයේ ඒක සුභික්ෂ කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. දැන් මෙයා ඒක සුභික්ෂ කළා කියලා කියනවා. ඔය යන්නේ කියන්නේ කළා කියන සුභික්ෂ කළා කියලා. ඒක තමයි. දැන් මහාචාර්ය පරණවිතාන ඔක ලස්සනට කිව්වා. එන මහාචාර්ය පරණවිතාන කියව නිශ්ශංකමල්ලට මේ වගේ වැඩ කොටසක් කරන්න හැකියාව ලැබුණේ පරාක්‍රම බාහුව ඉතුරු කරලා ගිය පුරවලාගේ වාණ්ඩාගාරේ හින්දා. ඒක තමයි මේ අත දිගරලා වේදන් කළේ කියලා. ඊට පස්සේ කියනවා මේ ඊළඟට කියනවා ප්‍රතිසංස් කරන කොහොමද? තුන් රජයේහි මේ රුහුණු පිහිටි මායා කියන රාජ්‍යයේ බැලු මියුගුණු මහවේර මහියංගන මහවිහාරේ මහගම මහගාමේ දෙවුනුවර විෂ්ණු දේවාලයේ දෙවුන්දර කැලණිය ආදී ජරා විහාරවල ජරාවට පත්වෙච්ච විහාරස්ථානවල නව කර්මාන්ත කරවා අලුත් වැඩියා කටයුතු කරලා දඹුලු ගුහාවේ හොත් හුන් සිටි පිළිම හිඳගෙන සිටින පිළිම වැතිරී සිටින පිළිම හිටි පිළිම දාගබ ස්තූපය අර අපි දන්න ලෙන ඇතුලේ ස්තූපයක් තියෙනවනේ ස්තූපය රන්ගාව රත්රන් ආලේප කළා ලක්ෂයක් ධන වේදම් කොට මහ පූජා කරවා ලක්ෂයක් වේදම් කරලා විශාල පූජා කළා කියලා කියනවා. විතර මේ කාරණේම වඩා විස්තරාත්මකව කියනවා ප්‍රීතිදානක මණ්ඩප ලිපි. ප්‍රීතිදානක මණ්ඩප ලිපියේ මෙහෙම කියනවා. නටබුන් වෙහෙර දාග පවත් කරමේ සිතා වදාරා. විනාශ වෙච්ච විහාර තියෙනවා ස්තූප තියෙනවා. මේවා පවත් කරමේ සිතා වදාරා. දැන් අපවත් කියන එකේ විරුද්ධ වචනේ. පවත් කරමේ ආපෝසරයක් මම මේව ඇති කරනවා කියලා. සිතා වදාරා හිතලා දඹුලු ලෙනට වැඩියා. දඹුලට ගියා. හොත් හුන් සිටි පිළිම අර මං කලින් කිව්ව තුන් ආකාරයේ පිළිම 73ක් හා දාගබ් වෙහෙර කරවා රන්ගාවා රත්රන් ආලේප කළා වහලේ ආලේප කළා දාගබේ ආලේප කළා පිළිම 73 ආලේප කළා 7 ලක්ෂයක් ධන වැය කොට දැන් අතන කිව්වේ ලක්ෂයයි කියලා. මෙතන කියනවා 7 ලක්ෂයක් ධන වැය කොට ලක්ෂ 7ක් වේදම් කළා. මහා පූජා කරවා. විශාල පූජාවක් කළා. දැන් මම කැමති මේ වෙලාවේ මේකම මහා වංශය කියනවා තරමක් වෙනස් විදියකට. ඒතර ඒක මම පොඩ්ඩක් කියන්නම් කොහොමද කියන්නේ කියලා. බලන්න. මහා වංශය කියනවා මෙහෙම. විහාරං ජම්බු කෝලව්හං කාරයිත්වා තහින් සුදී ජම්බු කෝල කියන දඹුල්ල කියන එක. පතිට්ඨාපයි සෝවන්නේ සත්තු බිම්බේති සත්තිතං. මේක කියන්නේ රත්‍රම් පිළිම 73ක් ප්‍රතිෂ්ඨාපනය කළා කියලා. ඔව් නමුත් මේක කියන්නේ රත්රම් පිළිම හැදුවා නෙවෙයි. පිළිම 73ක් හදලා රන් ආලේප කළා. දැන් අද මේ දඹරන් පිළිම කියලා මාධ්‍යවල ඕන තරම් යන්නේ අතරම දඹරන් නෙවෙයිනේ ලෝකඩ පිළිම වල රත්රන් ආලේප කළා. ඒ වගේ තමයි. ඒතර එහෙම කියනවා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයිනේ. ඒක නම් කළා කොහොමද? ස්වර්ණගිරි ගුහා කියලා නම් කළා. මේ ස්වර්ණගිරි කියන එකනේ මහාචාර්යතුනේ අපි මේ රංගිරි කියලා ගන්නේ. රංගිරි දඹුල්ල කියලා ගන්නේ ස්වර්ණගිරි ගුහා කියන එක. එතකොට එහෙම නම් කළෙත් නිශ්ශංකමල්ල. ඒ නිසා රං ආලේප වෙච්ච නිසා රං ආලේප කරපු නිසා. අද වුණත් දඹුලු විහාරයට ගිහිල්ලා දඹුලු විහාරේ සැතපෙන පිළිමේ සිරිපතුල් බැලුවොත් මේ රත්රන් පේනවනේ. මේ අදටත් ඉතුරුලා තියෙනවා මේ ආලේප කරපු රත්රන් තැන තැන. එහෙම. ඊට පස්සේ කියනවා මැඩිලිගිරි
කියන්නේ මේ මැදිරිගිරිය. මැදිරිගිරිය. වෙලගම් විහෙර. වෙල්ගම් විහාරය. මහගම දෙවුනුවර කැලණිය ආදී වූ නොයෙක් ප්‍රසිද්ධ විහාරයන්ට වැඩ අනන්ත වස්තු පරිත්‍යාග කොට මේවා ඔක්කොම එයා පිළිසකර කළා. ඊට පස්සේ මේ බලන්න මේක. අනුරාධපුරයට ගිහිල්ලා රුවන්වැලිසෑය සමීපයේ නොයෙකුත් පින්කම් කළානේ මෙයා. අපි කලින් කිව්වනේ ඒවා. කපුරු පූජා, පතාක පූජා ආදී නොයෙක් දේවල් කළා. කොච්චර කළාද කියනවා නම් ඒව දැකලා ඒ ස්ථානයේ හිටියලු දෙවිවරු මේ දෙවිවරු මෙයාට ආශිර්වාද කළා. මෙයා ඉස්සරහා පෙනී ඉඳලා මෙයාට ආශිර්වාද කළා. දෙවිවරු බලන්න. ඒ පූජාවට සතුටු දේවතාවන් ආශිර්වාද කළ තැන ගල්දා ගැබක් කරවා. අර රුවන්වැලිසෑයට ගියාම පුංචි ස්තූපයක් තියෙනවනේ ගලින් කරපු. ඒ තමයි නිශ්ශංකමල්ල හදපු ගල්දා ගැබ. ඇත්තටම පොළොන්නරු කාලේ රුවන්වැලිසෑය කොහොම තියන්නේ නැද්ද කියලා දැනගන්න නම් අපි ඔන්න ඔය ගල් ස්තූපය අධ්‍යයනය කරන්න ඕනේ. මේ මෑත ආකෘතියක් හා පොඩි ආකෘතියක්. ඔව්. දැන් ඔය බුදුමෙදුර සමීපයේ තියෙන්නේ. එතකොට මේ මෑතක මේක සංරක්ෂණය කළා මේ කුඩා ස්තූපය. ඒ ස්තූපේ හැදුවේ ඔය දෙවිවරු පෙනී හිටිය තැන. පෙනී ඉඳලා මෙයාට ප්‍රශංසා කළ තැන කියලා මෙයා සෙල්ලිපියල කියලා තියෙනවා. දැන් බලන්න ඒකම කියනවා වඩා විස්තරාත්මකව ප්‍රීතිදානක මණ්ඩප ලිපි. කොහොමද? අනුරාධපුරයට වැඩ. අනුරාධපුරයට ගිහිල්ලා 40 ලක්ෂයක් ධන වේදම් කොට. ලක්ෂ 40ක්. කලින් කියපු වැඩ පිළිවෙලට වියදම් වෙච්ච ධනය බජට් එකේ ඉදිරිපත් කරලා. ඉදිරිපත් කරන්නේ 40000ක් ධනය වැඩ. 40 ලක්ෂයක්. 40 ලක්ෂයක්. 40 ලක්ෂයක්. අයි මුතු අවුරා ඒ 40 ලක්ෂය. රන් මල් රිදී මල් ඒ 40 ලක්ෂය මොනවද මුදල් ඒකකය කියලා නෑ. මේ කාලේ තිබුණේ කහවණුනේ. කහවණුනේ. ඒ මුදල් ඒකකය කියලා නෑ. ඔව්. එතකොට 40 ලක්ෂයක් ධන වේදම් කොට මසුරන් කියලා තිබුණේ. කළ මහා පූජා බලා මේ මහා පූජාව දැක්කා. කවුද දැක්කේ? දේවතාවන්. දෙවිවරු දැක්කා. ප්‍රත්‍යක්ෂව කියලා කියන්නේ පෙනී හිසටලා. ඇස් ඉදිරියේ පෙනී හිඳලා ප්‍රත්‍යක්ෂව. ලොව වැඩ සසුන් වැඩ කළමනා මෙසේ වේදයි. මෙහෙම නේන්නම් ලෝක වැඩ සාසන වැඩ කරන්න ඕනේ කියලා දෙවිවරු කිව්වලු. ස්තුති ഘോഷා කළ තැන්හි රජුරන්ට ස්තුති ഘോഷා කළා. මෙන්න මෙහෙමනේ මිනිස්සු වැඩ කරන්න ඕනේ ඈ කියලා. දාගැබක් බඳවා. එතන දාගැබක් හැදුවා මෙයා. එහෙම කියලා කියනවා. එතකොට දැන් රන්කොත් විහාරය කියලා විහාරයක් තියෙනවනේ. එතකොට මේක තමයි නිශ්ශංක මල්ලගේ රුවන්වැලිය කියලා කියන්නේ. මේ රන්කොත් විහාරය ඇත්තටම මෙයා හැදුවේ අනුරාධපුරයට ගිහිල්ලා රුවන්වැලිසෑය ආකෘතිය අරගෙන ඇවිල්ලා ඒ ආකෘතියෙන් නිර්මාණය කළේ. දැන් මේක මේ මහාවංශෙත් කියනවා. මහාවංශෙත් ඒක ලස්සනට කියනවා. ඇයි රන්කොත් විහාරය කියන්නේ කියලා. මේක කියනවා බන්ධා පෙත්වා සමුත්තුංගං රතනාවලි චේතියන්. රතනාවලි නැමැති උත්තුංග චේතියක් බැඳෙව්වා. තමයි රුවන්වැලිසෑයට කිව්වත් රතනාවලිනේ අපි. විශේෂයෙන්ම පොළොන්නරු කාලේදී රුවන්වැලිසෑය හැඳින්වුවේ රතනාවලි කියන නමින්. ඇයි රතනාවලි කියන්නේ කියලා ධර්ම ප්‍රදීපිකාවේ තියෙනවා. ධාතු ගර්භයේ රුවන් මාලාවන්ගෙන් අලංකෘත බැවින් රත්නාවලි නම් වෙනවා කියලා. ඒතර ඒ නම්ම දැම්ම තමන්ගේ ස්තූපයට. මොකද ඒකේ ආකෘතියක් නේ හැදුවේ. අලංකරිත සෝවන්න තූපිකාය තමුත්තම. ඒකේ මුදුනේ තූපිකාවක් කෙරෙව්වා කොතක්. කොහොමද සෝවන්න? රන් කොතක් කෙරෙව්වා. ඒ නිසා තමයි රන්කොත් විහෙර කියලා කියන්නේ. රන්කොත් විහෙර. ඒතර මේ රන්කොත් විහෙර ගාව තියෙනවා ලිපියක් නිශ්ශංක මල්ලගේ. ඒ අපේ එකට රන්කොත් විහාර ආසන ලිපිය කියලා. ඉඳගත් ආසනයක්. ඒක මෙහෙම කියනවා. ඒක අවසානයේ කියනවා. දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින්. මෙයා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් ඉන්නකොට අර ඉන්දියාවේ හැම ආක්‍රමණය කළා ඇවිල්ලා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් ඉන්නකොට රුවන්වැලි දාගැබ කරවා වදාරන කල. අන්න රුවන්වැලි කිව්වේ රත්නාවලිය කියන එක. ඒ කියන්නේ රන්කොත් විහෙර. ඔව්. දාගැබ කරවා වදාරන කල. දාගැබ ඉදි කරමින් තියෙන කාලේ කර්මාන්ත බලා වදාරා. ඔන්න සුපොයිස් කරන්න ආවා. නිකන් කරන්න කිව්වේ නෑ. ඇවිල්ලා බැලුවා. මේගොල්ලෝ හරියට හදනවද කොහොමද හදන්නේ ප්‍රමිතිය කොහොමද මේවා ඇවිල්ලා පරීක්ෂා කළා මෙයා. කර්මාන්ත බලාවදාරා වැඩහුන්. එහෙම බලන්න ඇවිල්ලා වැඩහිඳිය මුළු ගලින් කළ ආසනයයි. මුළුමනින්ම ගලින් කරපු ආසනයයි මේක. කියලා ඒකෙත් කෙටගු ලිපියක්. හරි? මේ විදිහට නොයෙකුත් ආකාරයේ පූජා සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිශ්ශංක මල්ල සිද්ධ කරලා තිනවා. අපිට තව ඉස්සරහටත් කතා කරන්න පුළුවන් නොයෙක් දේවල්. ඒතර ඇත්තටම අපිට මෙතනදී වැදගත් වෙන්නේ එකක් තමයි පෞරාණික මේකම ඔය නුවර කාලයේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ සන්නස්වලත් තියෙනවා මේ සංක්ෂිප්ත කරලා කොහොමද සුන්බුන් චෛත්‍ය ප්‍රකෘති කිරීමෙන් හා අභිනව විහාරාදිය කරවීමෙන්ද
මුනීන්ද්‍ර ශාසනාභි වෘද්ධි වර්ධනය කරන සමයෙහි. එහෙම තමයි තියෙන යාගේ සන්නස්වල. ඒතර රජවරු කීපයක් කළා. එකක් තමයි පැරණි දේවල් අලුත් වැඩියා කළා. අලුතෙන්ම දේවල් හැදුවා. මේ දෙකේම පැවැත්ම සඳහා පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර පුද ඕලක්කම් ආදී ක්‍රියාත්මක කළා. ඒ කියන්නේ එක පැත්තකින් උරුමයේ භෞතිකව ආරක්ෂා කළා, භෞතික කොට නැගුවා. අනිත් පැත්තෙන් ඒ උරුමයේ සම්බන්ධ අභෞතික පැත්ත අර අස්පර්ශීය පැත්ත සංරක්ෂණය කළා. ඉතින් ওই දෙක කළාට පස්සේ නිකම්ම මේ යාන්ත්‍රය ඉස්සරහට යනවා. හොඳයි. අපි මේ නිශ්ශංකමල්ල රජුරුවන්ගේ තේරෙනවානේ අපිට මහාවංශයේ තියෙන ප්‍රමාණය ඉතා කුඩා වුණාට ඒ කුඩා වූ ප්‍රමාණය ප්‍රසාරණය වී තොරතුරු බොහොමයක් සහිතව සෙල්ලිපි 35ක් නේ මේ වෙන විට සෙල්ලිපි 35ක ප්‍රමාණයක් නිශ්ශංකමල්ල රජුරුවන් සම්බන්ධයෙන් මුණ ගැසී තිබෙන නිසා අපේ සාකච්ඡාවේ තොරතුරු වැඩි. ඒ නිසා අපිට මේ එක වැඩසටහනකින් නිශ්ශංකමල්ල රජුරුවන්ගේ රාජ්‍ය කාලය පිළිබඳ සාකච්ඡාව අවසන් කරන්නට බෑ. අපේ කාලය හමාර වී ගොස් ඇති නිසා අපේ නායක හඳුරන්න පින් දෙමින් මහාචාර්යතුමීටත් කතිකාචාර්යතුමාටත් ස්තුතිවන්ත වෙමින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන අපේ ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමටම ආවඩා ආයුබෝව වේවා.